අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත නිරෝගී ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. අද දවස බොහොම විශේෂයි. අද දවසේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා. තවත් ටික වේලාවකින් උසස් පෙළ ලියන්න දරුදැරියන් බොහෝ ප්‍රමාණයක් සූදානමින් සිටින මොහොතක්. ඔවුන් සියලු දෙනාට අපි ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ඊයේ දවසේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. ඒ සියලු දෙනාටත් අපි ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා වගේම මේ හැම දිනෙකටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. මේ කොවිඩ් අවදානමත් එක්ක වෛරස් ව්‍යාප්තියේ බලපෑමත් එක්ක තමයි මේ හැම කටයුත්තක්ම සුරක්ෂිතව ආරක්ෂිතව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරන සෞඛ්‍යාංශ ආරක්ෂිත බලධාරීන් විභාග පවත්වන අපේ විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් මේ මහත්මීන් ආරක්ෂාවට මුල් තැන දීලා කටයුතු කරයි කියලා. ඔය අතරදී දැන් පසුගිය සතියේදී විශේෂයෙන්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිතුමන්ට සහ කතානායකතුමන්ට දැන්වෝ අද දවසේදී කතානායකතුමන් මේ පිළිබඳව මේ තීන්දුව පිළිබඳව විමර්ශනය කරන්නට නියමිතයි. ඒ පිළිබඳව ලියුම් කවරක බහ ලැබී තිබෙන ඒ තීන්දුව අද දවසේදී විවෘත කරන්නට නියමිත බව තමයි කතානායකතුමන් සඳහන් කළේ. ඔය අතරදී 20 වෙනිදා මේ තීන්දුව පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කරන්නටත් නියමිතයි. අපි සූදානම් අද දවසේදී 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වඩාත් කතා කරන්න. බොහෝ දෙනෙකු 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විගණන කර්තව්‍යයන් සම්බන්ධයෙන් චෝදනාත්මක ස්වරූපයෙන් තමයි පසුගිය කාලේ කතා කළේ. මේ සියල්ල පිළිබඳව කතා කරන්න අපි අද මැදිරියට ආරාධනා කළේ 7 වෙනි පැයට විශේෂ චරිතයකට. අපි හඳුනා ගනිමු අද දවසේ කවුරුන්ද එකතු වෙන්නේ කියලා. එතුමන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිතුමන්, ඒ වගේම වරලත් කනකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවස මහත්මයා අපිත් එක්ක එකතු වෙන ඔබතුමන්ට සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. උදයශ්‍රී මහත්මයා මේ ආරම්භයේදී කිව්වා වගේම 20 ගැන කතා කරනකොට විගණන කොමිෂන් සභාව ගැන අපිට අමතක කරන්න බෑ. විපක්ෂයේ ඉන්න බොහෝ පිරිසක් ප්‍රබල චෝදනාවක් ආණ්ඩු පාර්ශවයට එල්ල කළා. මේ විගණන පනත අහෝසි වෙනවා. මේ විගණන කර්තවයන් හරියට සිද්ධ වෙන්නේ නැහැ. රාජ්‍ය මූල්‍යයන් අධීක්ෂණය කරන්න සිද්ධ වෙන්නේ නැහැ. දැන් අර රටක රාජ්‍ය ප්‍රසම්පාදනය ගත්තාම උදයශ්‍රී මහත්මයා මේ දූෂණය සහ අක්‍රමිකතා ඇති වෙන්න ඉඩකඩ වැඩි. මේ නිසාම තමයි අර විගණනයක් සිදු කළ යුත්තේ කියලා බොහෝ දෙනෙක් කියනවා. ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් වෙනවා විශේෂයෙන්ම දූෂණය සහ මේ සිද්ධ වෙන වංචාවන් මර්ධනය කරන්න කටයුතු කරනවා කියලා. හැබැයි අර විපක්ෂය එල්ල කරන චෝදනාව මොකද්ද? 20න් දැන් මේ වගේ දෙයක් ලැබෙන්නේ නැද්ද? 20න් මේ විගණනයක් සිද්ධ කරන්න හැකියාවක් නැද්ද? මොකක්ද ඇත්ත තත්ත්වය? ඔය 20 වෙනි සංශෝධනය යෝජනාවක් පමණයි දැනට. ඒතකොට ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත වුණාට පස්සේ තමයි ඒක බලාත්මක වෙන්නේ. දැන් ඊට කලින් 19 වෙනි සංශෝධනයක් තිබුණා. ඊට පෙර 19 වෙනි සංශෝධනයට පෙර ඉඳලම මේ රටේ විගණනය කියන එක විගණකාධිපතිවරයා යටතේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් පැවතුණා. ඒතර කවුරු හරි සරලව තේරුම් ගත්තොත් එහෙම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවට පස්සේ තමයි මේ රාජ්‍ය විගණනය ආවේ විගණකාධිපතිවරයාට බලතල ආවේ කියලා ඒක වැරදි. අපි පටන් ගන්නකොටම කියන්න ඕනේ මේ රටේ කවදත් විගණකාධිපතිවරයෙක් හිටියා. ඉංග්‍රීසි කාලේ ඉඳලා 1700 ගණන් වල ඉඳලා විගණකාධිපතිවරයෙක් හිටියා. ඒ නිසා විගණකාධිපතිවරයා රාජ්‍ය ආයතන විගණනය කිරීම සහ පාර්ලිමේන්තුව වාර්තා කිරීම 19 වන සංශෝධනයටත් කලින් ඉඳලම තිබුණා. එතකොට 19 වන සංශෝධනය තුලින් විගණකාධිපතිවරයාගේ බලතල වලට කියලා අලුත් දෙයක් එකතු වෙන්නේ නැහැ. ඒක අපි පස්සෙ සාකච්ඡා කරන්න පුළුවන්. එහිදී සිද්ධ වෙච්ච එක ප්‍රධාන වෙනසක් තමයි අර ස්වාධීන කොමිෂන් සභා කියලා කොමිෂන් සභා කීපයක් ඇති කරා. ඒ අතරේදී ජාතික විගණන කොමිසම කියලා වෙනම කොමිෂන් සභාවක් ඇති කරනු ලැබුවා. ඊට අමතරව විගණකාධිපතිවරයාගේ විෂයපත්යෙන් බැහැරව තිබුණු ඇතැම් ආයතන කිහිපයක් පමණක් විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් වුණා. 20 වෙනි සංශෝධනයෙන් පැහැදිලිවම වෙන්නේ විගණකාධිපතිවරයාගේ බලතල වලට අත තැබීමක් නොවේ. විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට අත තැබීමක් නොවේ. විගණකාධිපතිවරයාගේ විෂයපතයට අත තැබීමක් නොවේ. එයින් වෙන්නේ ජාතික විගණන කොමිසම අහෝසි කිරීම. අපි බලමු පස්සේ ජාතික විගණන කොමිසම මොනවද කරේ කියලා. ඊට අමතරව සමහර සමාගම් සම්බන්ධ විගණකාධිපතිවරයාට තිබුණු විගණන විෂය අයින් වෙලා තිබෙනවා. ඒකත් ඇයි කියලා අපි පස්සේ බලමු. හොඳයි. දැන් මේ අර ඔබතුමන් කිව්වා වගේ මේ
19 තිබ්බ තත්ත්වය කොහොමද? දැන් අපි 20ට ආවම මේ ගොඩක් දෙනෙක් කරන ප්‍රබල චෝදනාවක් තමයි අර ජනාධිපතිවරයාව පවා අධීක්ෂණය කරන හැකියාවක් නැහැ. ජනාධිපති කාර්යාලය හරහා සිද්ධ වෙන වියදම් පිළිබඳව අධීක්ෂණය කරන හැකියාවක් නැහැ. මේ අලුත් 20 වෙනි සංශෝධනයේ මේ ඇවිල්ලා තියෙන මේ ප්‍රතිපත්ති මේ දේවලුත් එක්ක කියලා. හැබැයි දැන් 19 සහ 20 මොනවද වෙනස්කම් තියෙන්නේ අපිට හඳුන ගන්න පුළුවන්. හොඳයි නජිත් දැන් මේක සාකච්ඡා කරන්න කලින් අපි බලන්න ඕනේ මේ රාජ්‍ය ආයතන සම්බන්ධ විගණකාධිපතිවරයා කාර්යභාරයට අවශ්‍ය නෛතික පසුබිම කොහොමද හැදිලා තියෙන්නේ කියන එක. ඕනම රටක රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රජයේ විගණනයට ආයතනයක් තිබෙනවා. ඒ විවිධ නම් වලින් හඳුන්වනවා. 19 වන සංශෝධනයට පෙර ලංකාවේ හැඳින්වෙන්නේ විගණනකාධිපති දෙපාර්තමේන්තුව කියලා. 19 වන සංශෝධනයෙන් පස්සේ ඒක ජාතික විගණන කාර්යාලය බවට පත් වුණා. ඉදිරියේදීත් එය වෙනස් කිරීමට යෝජනාවක් නැහැ 20 වෙනි සංශෝධනයෙන්. ඒ අනුව ජාතික විගණන කාර්යාලය වශයෙන් මේ පවතී. එතකොට දැන් මේ විගණකාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ලැබිලා තියෙන්නේ විගණකාධිපතිවරයාට වරමක් ලැබෙන්න ඕනේ. අපි කියනවා මැන්ඩේට් එකක් කියලා. ඒතකොට ඒක ලැබිලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එය 19 වන සංශෝධනයට කලිනුත් 19 වන සංශෝධනය යටතේ සහ යෝජිත 20 වන සංශෝධනය යටතේ ඒ ආකාරයෙන්ම පවතිනවා. එතකොට 19 වන සංශෝධනයෙන් පසුව මේ රටට හඳුන්වනවා. ඇත්තට මේක 19 වන සංශෝධනයේ යටතේ අපික නෙවෙයි. නමුත් ඊට පස්සේ ආපු නිසා මම කියන්නේ ශ්‍රී ලංකාවට ජාතික විගණන පනතක් ඕනේ කියන එක ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන විසින් පවා කරන ලද පර්යේෂණ වලින් යෝජිත එකක් වෙලා තිබුණා. ඒක නොයෙක් හේතු නිසා කල් ගියා. මොකද ඒ කාලේ රටේ තිබුණ යුද වාතාවරණය මේවත් එක්ක සමහර ආයතනවල විගණන පවා කරගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒක කොහොම හරි මේක කල් ගියා. නමුත් 2018 ජාතික විගණන පනත සම්මත වුණා පාර්ලිමේන්තුවේදී. ඒතර ඒක උනේ 19 වන සංශෝධනයෙන් පස්සේ. ඒතර මේ ජාතික විගණන පනත තුලින් හඳුන්වා දුන්නා අර 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු යම් යම් ප්‍රතිපාදන කොයි ආකාරයකටද විගණකාධිපතිවරයෙන් බලාත්මක කරන්න කියන එක. එහෙම නැතුව අලුතෙන් බලතල එතෙන්ට ආව නෙවෙයි. අලුතින් ආපු දේකුත් තියෙනවා මම එකක් කියන්න. ජාතික විගණන පනතේ 4 වෙනි වගන්තිය කියලා තියෙනවා මහ ජනතාව අතරින් ඕනම කෙනෙකුට යම් රාජ්‍ය ආයතනයක් සම්බන්ධ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට පුළුවන් විගණකාධිපතිවරයාට ඒ පිළිබඳව ලියුමක් ලියන්න. ඒතර විගණකාධිපතිවරයා නීතියෙන් බැඳී ඉන්නවා ඒ පිළිබඳව විගණනයක් කරලා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. ඒ පිළිබඳව පනතේ සඳහන් පනතේ 4 වෙනි වගන්තියේ සඳහන් වෙනවා 2018 ජාතික විගණන පනතේ. එතකොට දැන් 19 වෙනි සංශෝධනයෙන් ආපු ඔය තව එකක් තමයි මම කිව්වේ ස්වාධීන විගණන කොමිෂන් සභාව කියන එක. පුද්ගලිකව මම ඒකට ස්වාධීන විගණන කොමිෂන් සභාවක් කියන්නේ නැහැ. මම හේතුව කියන්නම්. විගණන කොමිෂන් සභාව කියන ඔය ආයතනයට සමාජිකයෝ පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්. එතකොට ඒ පත් කිරීමේදී පත් උනේ මෙන්න මේ අය. විගණකාධිපතිවරයා තමයි කොමිෂන් සභාවේ සභාපති. තව සමාජිකයෝ දෙන්නෙක් පත් වෙනවා නියෝජ්‍ය විගණකාධිපති හෝ ඊට ඉහළ තනතුරු දරා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙක්. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය හෝ මහාධිකරණයේ හිටපු විශ්‍රාමලත් විනිශ්චයකාරවරයෙක් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවෙනි පන්තියේ විශ්‍රාමලත් නිලධාරී. අර අන්තිම දෙන්න අයින් කරාම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉඳලා විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරී. මේ විගණන කොමිසමේ ඝනපූර්ණය 3යි. සමාජික සංඛ්‍යාව 5යි, ඝනපූර්ණය 3යි. දැන් ඔබට පේනවා ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරී දෙන්නටයි විගණකාධිපතිවරයාටයි එකතු වෙලා ඕනෑම තීරණයක් ගන්න පුළුවන් මේ විගණන කොමිෂනය. ඒ නිසා මම මගේ වෘත්තීය දැනුමත් එක්ක මම කියන්නේ මේක ස්වාධීන විගණන කොමිෂන් සභාවක් නෙවෙයි. පැහැදිලිවම දැන් අපිට ප්‍රශ්නයක් නැගෙනවා උදයශ්‍රී මහත්මයා මේ දැන් විගණකාධිපතිවරයෙක් ඉන්නවා. විගණකාධිපතිවරයෙක් ඉන්න අතරදී විගණන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඔය හැමදේම තිබිලත් විගණන කොමිසමක් බිහි වෙන්නේ ඔන්න ඕක තමයි දැන් මේ ගොඩක් දෙනෙක් පටලවාගෙන තිබෙන කාරණාව. විගණකාධිපතිවරයාට විගණන කොමිසමෙන් කිසිම බලයක් හෝ කිසිම ස්වාධීනත්වයක් පිළිබඳ තහවුරුවක් හෝ විෂයපතයට අලුතෙන් යමක් එකතු වෙන්නේ නැහැ. ඒකම වාක්‍යයෙන් කියනවා. විගණන කොමිසමෙන් කරේ ඒකේ අනුක ව්‍යවස්ථාවේ තියෙන්නේ 19 වෙනි සංශෝධනයේ විගණන සේවයට අයත්
ඒ කියන්නේ විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය විගණන සේවයට අයත් අයගේ පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පාලන කටයුතු සම්බන්ධ කටයුතු තමයි විගණන කොමිසමට පැවරලා තිබුණේ. එතකොට විගණකාධිපතිවරයා කියලා කියන්නේ තාක්ෂණික රැකියාවක නියුත වන පුද්ගලයෙක් සහ ඔහුගේ ආයතනය කවර නමකින් හැඳුන්වුවත් ඒක තාක්ෂණික කාර්යයක්. ටෙක්නිකල් ජොබ් එකක් කියලා අපි කියනවා. ඒතර ඒ සම්බන්ධ විගණන කොමිසමේ කිසිම තැනක සඳහනක් වෙන්නේ නැහැ. ඒතර මේ විගණන කොමිෂන් සභාව පිහිටවනු ලැබුවේ විගණන සේවයේ නිලධාරීන්ගේ පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පාලන කටයුතු. සහ ඒකට අමතරව දීලා තිබෙනවා මේ විගණන කොමිසමේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම, පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සහ වෙනත් කටයුතු කියලා තියෙනවා. ඒතකොට ඒ නිසා විගණකාධිපතිවරයාගේ ජොබ් එකට අදාළව කිසි දෙයක් මේකේ නැහැ. එහෙනම් මේක ඇවිල්ලා පරිපාලනමය කටයුතු සඳහා පිටුණු ලැබු කොමිෂන් සභාවක්. 20 වෙනි සංශෝධනයෙන් කියන්නේ ඒ කොමිෂන් සභාව විසින් කරනු ලැබූ ඒ පරිපාලන කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට පැවරෙනවා කියන එක. රාජ්‍ය සේවා කොමිසමට පැවරෙනවා කියන එක. ඒ නිසා මේ කොමිසම යෝජිත 20 වෙනි සංශෝධනයෙන් අයින් වුණා කියලා විගණකාධිපතිවරයාගේ කාර්යය හෝ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඔබ ඇහුවා එක තැනක අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති කාර්යාලය පිළිබඳව මම ඒක පැහැදිලි කරන්න මෙහෙම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 එක වගන්තියේ 20 වෙනි සංශෝධනයට කලින් කිව්වා සියලුම රජයේ දෙපාර්තමේන්තු පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්යාලය කැබිනට් කාර්යාලය ඔය ආදී වශයෙන් ගොඩක් කියා. මම පළවෙනි එක විතරක් ගන්න සියලුම රජයේ දෙපාර්තමේන්තු විගණනය කරනු ලබන්නේ රජයේ විගණකාධිපතිවරයා විසින් කියලා. 19 වෙනි සංශෝධනයෙන් මොකක්ද වුනේ? සියලුම රජයේ දෙපාර්තමේන්තු කිව්වට පස්සේ අලුතින් කැලේ දෙකක් ආවා. එකක් තමයි ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ කාර්යාලය කියන කැලේ දෙක එතෙන්ට ආවා. 20 වෙනි සංශෝධනයෙන් යෝජනා කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලයයි අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් කාර්යාලය කියන එක අයින් කරනවා එතනින්. හැබැයි මතක තියාගන්න ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ අගමැති ලේකම් කාර්යාලය කියන්නේ දෙකම රජයේ දෙපාර්තමේන්තු දෙකක්. මේක නොදන්න අය කියනවා මේ ආයතන දෙක ඉස්සරහට රජයේ විගණකාධිපතිවරයාගේ විගණනට යටත් වෙන්නේ නැහැ, පාර්ලිමේන්තුවට වාර්තා වෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේ අර 19 වෙනි සංශෝධනයේ වෙනම අමුතුවෙන් එකතු කරලා තියෙන්නේ දැන්. ඒක අහන්න ඕනේ. ඕක මගෙන් නෙවෙයි අහන්න ඕනේ. ඕකට ගිහලා අත උස්සපු අයගෙන් අහන්න ඕනේ. ඇයි ඒක කරේ කියලා. ඒ මෙතන පැහැදිලිව කියලා තියෙද්දී සියලු රජයේ දෙපාර්තමේන්තු විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලබනවා කියලා මොකටද ওই කැලේ දෙක විතරක් දැම්මේ? එහෙනම් දාන්න තිබුණේ උපලේඛනයක් හදලා මෙන්න මේ දෙපාර්තමේන්තු. ඒක ප්‍රඥාගෝචර නැහැ. මොකද හේතුව අද තියෙන දෙපාර්තමේන්තුවක් ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සියලුම දෙපාර්තමේන්තු කියලා තිබ්බහම ඒක ඊටාම පැහැදිලි නිශ්චිතයි. හොඳයි. දැන් උදේශ්‍රී මහත්මයා මේ අපිට විශේෂයෙන්ම බලන් ඉන්න ජනතාවට හිතෙන්න පුළුවන් දැන් මේ 19 තමයි මේ දේවල් වලට පදනමක් සැකසුනේ කියලා. හැබැයි අර ඔබතුමන් කිව්ව විදිහට දැන් ආරම්භයේ පටන් මේ දේවල් තිබ්බ දැන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇවිල්ලා දැන් සංශෝධන 19ක් ඇවිල්ලා 20ක් වෙන නිමිතයි. මේ සංශෝධන 19 පුරාවටම විගණනය කියන කටයුතු සිද්ධ වුණාද? දැන් 19ට කලින් කොහොමද මේ විගණන කටයුතු සිද්ධ වුනේ? මම පටන් ගන්නකොටම කිව්ව දේ තමයි විගණනය කියන එක 1700 ගණන් වල ඉඳලා මේ රටේ තිබුණු දෙයක්. ඒක දෙපාර්තමේන්තුවක් හැටියට ක්‍රියාත්මක වුණා. මෙතනදී නජිත් වැදගත් වෙන්නේ මහජනතාව පවා දැන් ඔබ සඳහන් කළා උසස් පෙළ ශිෂ්‍යයන් මේ දවස්වල විභාගයට යනවා කියලා. ඒ දරුවන්ට පවා නොමග යන කරුණු මම දැක්ක මාධ්‍යවල තියෙනවා. මමත් අවුරුදු ගාණක් ওই විෂය උගන්වපු පුද්ගලයෙක්. විගණකාධිපතිවරයාට බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඊට පස්සේ 2018 දී ජාතික විගණන පනත ගෙනල්ලා ඒක පිළිබඳව යම් විධිවිධාන තවදුරටත් විධිමත් කරනු ලැබුවා. ඒතර මේ විධිමත් කරනු ලැබීමත් එක්කම ඊටාම පැහැදිලිව විගණකාධිපතිවරයාගේ වාර්තා පිළිබඳව සහ විගණකාධිපතිවරුන් කළ යුතු විගණන පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. එතකොට 19 වෙනි සංශෝධනයේ යටතේ තිබුණු සමහර දේවල් විගණන කොමිසම වගේ දේවල් 20 වෙනි සංශෝධනයෙන් ඉවත් වුණාට අපි හැමෝම එහෙම නැත්නම් ඔය චෝදනා කරන ගොඩක් අය අමතක කළ තියෙන දෙයක් තමයි විගණන පනත ඒ ආකාරයෙන්ම පවතින. ඒතර විගණන පනතේ
තියෙන ප්‍රතිපාදනත් එක්ක තමයි විගණකාධිපතිවරයාගේ බලතල කියවන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන එකයි විගණන පනතේ තියෙන දේත් එක්ක තමයි කියවන්න ඕන. ඒතකොට මේ සම්බන්ධ යම්කිසි කෙනෙක් තීන්දුවක් ගන්නවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන 20 වෙනි සංශෝධනය දිහා විතරක් බලලා කාටවත් කියන්න බෑ විගණකාධිපතිවරයාගේ බලතල අඩු වෙලා තියෙනවා. හැබැයි උදේශ්‍රී මහත්මයා මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ ඔබතුමාගෙන් අහන්නේ විපක්ෂයේ නගන චෝදනා. මොකද මේ සමාජයේ දැනුවත් වෙන්න අවශ්‍ය නිසා විපක්ෂය එල්ල කරන ප්‍රධානතම චෝදනාවක් තමයි දැන් ඔය 19ට කලින් මේ දේ හරියට ක්‍රියාත්මක වුණේ අර 19න් වෙනමම ජනාධිපති කාර්යාලය සහ මේ අග්‍රාමාත්‍ය කාර්යාලය කියන මේ ආයතන දෙක දැම්මට පස්සේ තමයි හරියට විගණනයක් සිද්ධ වෙන්න ගත්තේ. ඊට කලින් විගණන පනතක් තිබ්බට මේ දේවල් පැහැදිලිව සිද්ධ වුණේ නැහැ කියන කාරණාව ඔවුන් චෝදනාවක් විදිහට ඉදිරිපත් කරනවා. මේ හින්දා විශ්ව මේ දෙක නැතිවීම තුළ ඔවුන් විශ්වාස කරනවා මේ දැන් ඒ පහුගිය කාලේ වෙච්ච දේවල් මායි වෙයි කියලා. ඉතින් ඒක පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු දෙපාර්තමේන්තු කියලා තියෙද්දි මම ඔකට හොඳ උදාහරණයක් කියන්නම්. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලය කියලා හැඳින්වුවාට ඒ දෙක රජයේ දෙපාර්තමේන්තු දෙකක්. එතකොට කවුරු හරි තමන්ම රවට්ටගෙන කියන්න හදනවා නම් මේ දෙක විගණනයෙන් අයින් කරලා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියලා තියෙනවා විගණන පනතෙත් තියෙනවා රජයේ දෙපාර්තමේන්තු විගණකාධිපතිවරයා විසින් විගණනයට භාජනය කරනවා කියලා. ඕක තමයි හොඳම කතාව මෙන්න මේක. 19 වන සංශෝධනයට කලින් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව 19 වන සංශෝධනයෙන් පස්සේ ඒක ජාතික විගණන කාර්යාලය වුණා. හැබැයි නේද තාමත් ඒක රජයේ දෙපාර්තමේන්තුව. ඉතින් මේ කාර්යාලය කියන වචනේ දැම්මා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. මේවා රජයේ දෙපාර්තමේන්තු. හැබැයි විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුව මොන නමින් හැඳින්වුවා ඒ දෙපාර්තමේන්තුවේ තියෙනවා විශේෂත්වය. තවර මේ නම් පූර්වයේ පවා සඳහන් වෙන විගණකාධිපති දෙපාර්තමේන්තුව කියලා. ඔව් මම දන්නේ නැහැ. නමුත් දැන් රාජකාරී වශයෙන් අපි පාවිච්චි කරන්නේ ජාතික විගණන කාර්යාලය කියලා. දැන් ඔය විගණකාධිපති දෙපාර්තමේන්තුව අනිත් දෙපාර්තමේන්තු වලට වඩා වෙනස්. සියලුම දෙපාර්තමේන්තු සාමාන්‍ය අමාත්‍යවරයෙක්ගේ අමාත්‍යාංශයක් යටතේ තමයි තියෙන්නේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඇමති කෙනෙක් නෑ. ඒක තමයි ස්වාධීනත්වය. ඔහු ඒ ආයතනය ඍජුවම වාර්තා කරනු ලබන්නේ පාර්ලිමේන්තුවට පමණයි. එතකොට පාර්ලිමේන්තුවට වග කියනවා වගේම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විගණකාධිපතිවරයෙක් තමයි රටේ කවදත් හිටියේ. දැන් 19 වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ලබන්නේය. 19 වන සංශෝධනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයට යටත්ව ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ලබන්නේ. යෝජිත 20 වෙනි සංශෝධනයෙන් නැවතත් ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ලබන්නේ. ඔතනම ස්වාධීනත්වය කියන දේ ගැන සමහර විට කෙනෙක්ට සැකයක් ඇති වෙන්න පුළුවන් නේද උදේශ්‍රී මහත්මයා. දැන් ජනාධිපතිවරයා පත් කරන විගණකාධිපතිවරයෙක්ට ස්වාධීන වෙන්න පුළුවන්ද? හැබැයි කොමිසමකින් පත් කරන විගණකාධිපතිවරයෙක්ට ස්වාධීන වෙන්න පුළුවන් කියලා ඇතැම් විට මතයක් ගොඩනැගෙනවා. දැන් කොමිසමට සමාජිකයෝ පත් කරන්නේ කවුද? දැන් ඔබ නහය මෙහෙම අල්ලනවද අනිත් පැත්තෙන් අල්ලනවද? විගණන කොමිසමට සමාජිකයෝ පත් කරේ ජනාධිපතිවරයා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් විගණකාධිපතිවරයා ස්වාධීන වෙන්න ඕනේ. එහෙම නැත්නම් තව ආයතනවල හැසිරවීමට යටත් වෙන්න ඕනේ. දැන් විගණන කොමිසමක් ආවහම ඒ කාර්ය මණ්ඩලය එම කොමිසමේ වැඩවලට පාලනයටත් යටත් වෙනවා. දැන් පොලිස් කොමිසම ආවනේ. ඔබ දැක්කනේ වෙච්ච දේ. මේ මහජනතාව දන්නවනේ වෙච්ච දේවල්. ඔකත් පැත්තකට දාන්නකො. 19 වන සංශෝධනයට කලින් විගණන කොමිසමක් තිබුණේ නැහැ. තොර පත් කිරීම මාරු කිරීම සම්බන්ධ සාමාන්‍ය ක්‍රමවේදය තමයි අනුගමනය කරනු ලැබුවේ. දැන් 19 වන සංශෝධනය ආවා. එතකොට දැන් වඩා වැදගත් වෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධව කටයුතු මෙහෙයවීම සඳහා ආයතන ගණනාවක් තිබීම නෙවෙයි. විගණකාධිපතිවරයාට අවශ්‍ය කාර්ය මණ්ඩලය ඉන්න ඕනේ. දැන් මම කියවනේ මේක ගණකාධිකාරීවරයෙක්ගේ රස්සාවක්නේ. ඒතර දැන් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්ගේ නැත්නම් වරලත් ගණකාධිකාරීවරුන් තමයි මේ ආයතනයේ ප්‍රධාන නිලධාරී විය යුත්තේ. හොඳයි අපි දෙපාර්තමේන්තුවේ ව්‍යුහය සහ දැන් මේ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද කියලා කතා කරමු. ඒක තමයි මම කියන්නේ. කොහොමද මේ විගණන කටයුතු හරියට ක්‍රියාත්මක වෙන ආරම්භයේ ඉඳන් ගත්තොත් එහෙම? ඔව් දැන් විගණනයකදී දැන් මමත් වෘත්තීය විගණකයෙක්. මමත් අවුරුදු 30ක් පළපුරුද්දක් සහිත විගණකයෙක්. දැන් විගණකාධිපතිවරයා හෝ වෙනත් විගණකවරයෙක් හෝ
විගණන කටයුතු කරනවා කියලා කියන්නේ යම්කිසි ආයතනයක අවුරුද්දක සිද්ධ වෙච්ච මූල්‍යමය කටයුතු සාක්ෂි සහිතව ඔප්පු කරන්න. දැන් මේක එන්නේ මෙහෙමයි. මේක න්‍යායාත්මක පසුබිම මම කියලා දෙන්නම්. අපි හැමෝම යම්කිසි කෙනෙක්ගේ නියෝජිතයෝ. දැන් අපිට තිබෙන්නේ බාහිරකාරත්වයක්. රජයේ දේපල අයිති මහ ජනතාවට. බදු මුදල්. එතකොට මහ ජනතාව වෙනුවෙන් ඒවා පාලනය කිරීමට තමයි අපි එහෙම නැත්නම් ඇමතිවරු එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම්වරු ආයතන ප්‍රධානීන් ඉන්නේ. එතකොට අපිට තිබෙනවා නියෝජිතයා හැටියට මහ ජනතාවගේ නියෝජිතයින් හැටියට ඒ සම්බන්ධ මහ ජනතාවගේ සම්පත් සම්බන්ධ මුදල් සම්බන්ධ කටයුතු කොයි ආකාරයකටද අපි හසුරුවනු ලැබුවේ කියලා නැවත පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු මූල්‍ය බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට. එතකොට විගණකාධිපතිවරයා කරන්නේ ඒ ආයතනවල මූල්‍ය වාර්තා දිහා බලලා ඒවයේ ආයෝජන පිළිබඳව, ආදායම් පිළිබඳව, වියදම් පිළිබඳව, වැටුප් ගෙවීම් පිළිබඳව, මාරු කිරීම පිළිබඳව මේ මිලදීගෙන් ප්‍රසම්පාදනය පිළිබඳව කරුණු පශ්චාත් විමර්ශනයකට භාජනය කිරීම සිද්ධ වුණාට පස්සේ. එතකොට ඒක පෞද්ගලික ආයතනවල සිද්ධ වෙනවා, රාජ්‍ය ආයතනවල සිද්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ ඒ විගණනය කරන්නේ කොහොමද කියන එක පාර්ලිමේන්තුවෙන් නෙවෙයි තීරණය කරන්නේ. විගණන කොමිසමෙනුත් නෙවෙයි තීරණය කරන්නේ. ඒක තීරණය කරන්නේ අපේ වෘත්තියේ. 1995 පනතකින් පාර්ලිමේන්තුව බලතල දීලා තියෙනවා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට විගණනය සඳහා අවශ්‍ය මේ රටේ ප්‍රමිතීන් සකස් කරන්න. එතකොට වරලත් ගණකාධිකාරී ආයතනය තමයි රජයේ ආයතන සහ පෞද්ගලික ආයතනවල විගණන කටයුතු කිරීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන් හදන්නේ. ඒකට ඔය කාටවත් අත තියන්න බෑ. ඒක ඊටාම ස්වාධීනව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතන විසින් මමත් ඒ සමාජිකේ අපි තමයි මේ විගණන ප්‍රමිතීන් හදන්නේ. ලෝකයේ අනිත් රටවලත් එහෙමයි. එතකොට මේවා ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන් කියලා දෙයක් තියෙනවා. ඉන්ටර්නැෂනල් ඇකවුන්ටිං ස්ටෑන්ඩඩ් බෝඩ් එකක් තියෙනවා. හරි? ගිණුම් කරන ප්‍රමිත මණ්ඩලයක් තිබෙනවා. ඒතර ඒ අය තමයි අපි ඒ රටේ අපේ රටත් එහි සමාජිකයෙක්. ඒතර ඒ අය එකතු වෙලා තමයි මේවා තීරණය කරන්නේ. වෙනත් රටවල් ගත්තොත් එහෙම දැන් ඔය ඔබතුමන් කියන කාරණේ මේ ඒ විදිහටද සිද්ධ වෙන්නේ? ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ හැම රටකම. ඊට අමතරව තව ආයතනයක් තිබෙනවා උත්තරීතර විගණන ආයතන පිළිබඳ අන්තර්ජාතික සංවිධානය කියලා. ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයටත් එහි ආසනයක් තියෙනවා. අපිත් එහි සමාජිකයෙක්. ඒ අයත් යම් මඟ පෙන්වීම කරනු ලබනවා කොහොමද රාජ්‍ය ආයතනවල ස්වාධීන විගණනයක් කරගෙන යන්නේ, වෘත්තීයමය විගණනයක් කරගෙන යන්නේ කියන එක. ඒ නිසා ඔබ කලින් ඇහුව ප්‍රශ්නයක් මීට කලින් මේවා ස්වාධීනව සිද්ධ වුණේ නැද්ද 19න් පස්සේද සිද්ධ වුණේ කියලා. මගේ මෙන්න මේ ප්‍රශ්න දෙකට කාට හරි උත්තර හොයාගන්න පුළුවන් නම් ඔබේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කිසිම දවසක විගණකාධිපතිවරයෙකුට විරුද්ධව වෘත්තීය විෂමාචාර චෝදනාවක් එල්ල වෙලා තියෙනවද? මම දන්න තරමට නැහැ. ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයෙක් පක්ෂග්‍රාහී කටයුතු කරා කියලා කොහෙවත් චෝදනාවක් තියනවද? නැහැ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඔය මොන සංශෝධන ආවත් මොන කොමිෂන්ක් ආවත් අපි ස්වාධීන රැකියාවක් කරන වෘත්තිකයෝ විගණකයෙක් කියලා කියන්නේ කොහොමත් අපි ස්වාධීනයි කියන එක කියනවා. උදාහරණයක් ඇටියට මට විගණනය කරන්න බෑ මගේ පවුලේ අයගේ සමාගමක්. ඔබයි මමයි හවුලේ ව්‍යාපාර කරනවා නම් ඔබට අයිති ව්‍යාපාරයක් විගණනය කරන්න මට බෑ. ඒක අපේ වෘත්තියෙන් තහනම් කරලා තියෙනවා. මොකද එතන ස්වාධීනත්වය නැහැ. අපි දෙන්න අතර බැඳීමක් තියෙනවා. ඒ නිසා තමයි විගණකයාගේ ස්වාධීනත්වය එන්නේ ඔහුගේ විගණන ප්‍රමිතීන් වලින් ඔහුගේ වෘත්තීය ආචාර ධර්ම තුල. අපිට තිබෙන වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය. මට මතකයි එක්තරා විගණකාධිපතිවරයෙක් වෘත්තියෙන් විශ්‍රාම ගියාට පස්සේ විවිධ ආකාරයේ මාධ්‍යට ඇවිල්ලා විවිධ ආකාරයේ කරුණු ප්‍රකාශ කරා. ඇත්තට මේක වැරදි. ඔහුට එසේ කිරීමට අයිතියක් නැහැ. මොකද තමන් විගණනය කරපු ආයතනයක් සම්බන්ධ කිසිම අවස්ථාවක අධිකරණමය හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතන විසින් ඉල්ලා සිටින හේතුවක් නිසා මිසක එක එක තැන් වලට ඇවිල්ලා ඒවා කියන්න අපිට බෑ. විගණකාධිපතිවරයාටත් ඒක කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි. නිසා එවැනි වෘත්තීය ආචාර ධර්ම පද්ධතියකින් අපි බැඳිලා ඉන්නවා.
ඒකට විගණකාධිපතිවරයාත් බැඳිලා ඉන්නවා. මොකද විගණකාධිපතිවරයා හැම වෙලේම වරලත් ගණකාධිකාරීවරයෙක්. හොඳයි. දැන් අපි කතා කරමින් ඉන්නේ දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන්. දැන් උදේශ්‍රී මහත්මයා මේ දැන් අර ඔබතුමන් කිව්ව විදිහට රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් විගණනයට ලක් කරන්න ඕනේ. මේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ඉන්නවද? ඕක තමයි විගණන කොමිසමෙන් අහන්න ඕනේ ප්‍රශ්නය. දැන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විගණන කොමිසම ගෙනල්ලා පත් කිරීම මාරු කිරීම සම්බන්ධ වනේ බලතල දීලා තිබ්බේ. අදටත් විගණන කොමිසම ක්‍රියාත්මකයිනේ. අදත් අතිරේක විගණකාධිපතිවරු 3 දෙනෙක් ඉන්න ඕනේ. එක්කෙනෙක්වත් නැහැ දෙපාර්තමේන්තුවේ. නියෝජ්‍ය විගණකාධිපති පුරපාඩුද පුරපාඩු. නියෝජ්‍ය ඒක මම හිතන අයින් කරන්න බලාපොරොත්තු වෙනවා. නියෝජ්‍ය විගණකාධිපතිවරු 44ක් ඉන්න ඕනේ. ඉන්නේ 22යි. ඒතර මේ ආකාරයට සහකාර විගණකාධිපතිවරුන්ගෙත් හිඟයක් තියෙනවා. විගණන අධිකාරීවරු 288ක් ඉන්න ඕනේ. ඒකෙත් අඩුවක් තියෙනවා. විගණන පරීක්ෂණ සේවය නිලධාරීන් 1200ක් ඉන්න ඕනේ. ඒකෙත් අඩුවක් තියෙනවා. දැන් කොමිසමත් තිබිලත් ඉතාලම සිද්ධ කළා නැද්ද? මොකක්ද හේතුව? අපි දන්නේ. මම කියන්නේ කොමිසම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ කාර්ය මණ්ඩලය බඳව ගන්න මුදල් වෙන් කරන්න ඕනේ පාර්ලිමේන්තුව. පඩි ගෙවන්න එපා. මුදල් වෙන් කරාටත් බෑ. දැන් වරලත් ගණකාධිකාරීවරුන්ගේ රැකියාවක් නෙමෙයි විගණනය කියන එක. හැබැයි ඔබ සඳහන් කළ ආයතන මම දන්න විදිහට 1700ක් විතර විගණනය කරනවා විගණකාධිපතිවරයා විසින්. නමුත් වරලත් ගණකාධිකාරීවරුන් 18 දෙනා ඒ දෙපාර්තමේන්තුවේ ඉන්නේ. ඒකට හේතුව තමයි මං හිතන්නේ ඒ අයට අවශ්‍ය වෙළඳපොලේ තියෙන වැටුප් ගෙවීමට විගණකාධිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ. ආසන්න වශයෙන් ගත්තොත් එහෙම එක විගණකාධිපතිවරයෙක් නියෝජ්‍ය විගණකාධිපතිවරයෙක් ආයතන 100ක්වත් විගණනය කරන්න ඕනේ. ඊටත් වඩා වැඩි. ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒකයි කොමිසමක් තිබීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මොන පාර්ලිමේන්තුව හරි දැන් ඉන්න පාර්ලිමේන්තුවට හරි තියෙන වගකීම තමයි කොමිසම නෙවෙයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙහෙමයි. සාර්ථක විගණනය කරන්න අවශ්‍ය කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි රටේ හිතකර පරිසරයක් තිබිය යුතුයි. යුද්ධ තියෙනවා නම්, වසංගත තියෙනවා නම්, එහෙම යන්න බැයි නම්, ආයතන වලට යන්න බැයි නම් විගණනයක් කරන්න බෑ. දැන් යුද්ධයක් තිබුණා. ඒ නිසා සමහර කාලවල සමහර ප්‍රදේශවල විගණනයක් කරන්න බැරි වුණා ආයතනවල. දැන් මේ වර්ෂයේ විගණන කටයුතු කිරීම අසීරු වෙනවා. මොකද හේතුව යම් තැන්වලට යාමීම් කරන්න බැරි වෙනවා. ඒ නිශ්චිත කාල රාමුවක් තියෙනවා විගණනයක් කරලා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕනේ. ඒ කාල සීමාව තුල කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වාදාවල් තියෙන්න පුළුවන්. එවැනි ඒවා ඉතිහාසයේ කවදත් එහෙම වෙලා තිබෙනවා. එතකොට මේ විගණකාධිපතිවරයාට එහෙම විගණනය කිරීම සඳහා හිතකර පරිසරයක් රටක තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔහුට අවශ්‍ය කාර්ය මණ්ඩලය සහ ඔහුට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපෙන්නට ඕනේ. මෙන්න මේක තමයි පාර්ලිමේන්තුවේ වගකීම. කොමිසමක් දාන එක නෙවෙයි. තුන්වෙනි කාරණය තමයි විගණකාධිපතිවරයාට පැහැදිලි වරමක් තිබිය යුතුයි. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ජාතික විගණන පනත කියන ව්‍යවස්ථාපිත ලියවිලි දෙකෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. ඊළඟට මේ සම්බන්ධ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දී තිබිය යුතු වෙනවා විගණකාධිපතිවරයාගේ. මොකද දැන් මම වරලත් ගණකාධිකාරීවරයෙක් වුණේ 1990 දී. හැබැයි ඒ දැනුම විතරක් තිබුණා නම් අදට මට මේ වැඩේ කරගෙන යන්න බෑනේ. යාවත් කාලීන වෙන්න ඕනේ අලුත් දැනුම ලබා ගන්න තරම්, පුහුණුව ලබා ගන්න තරම් අවස්ථාව මේ විගණන කාර්ය මණ්ඩලයට විගණකාධිපති දෙපාර්තමේන්තුවට සලසා දී තිබිය යුතු වෙනවා. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පුහුණුව ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඒ කාරණා තමයි සාර්ථකව රාජ්‍ය විගණනයක් කරගෙන යාමට අවශ්‍ය වෙන්නේ. නිකන් ඇස් බැඳුමක් වගේ තවත් ආයතනයක් ගෙනලා දාලා මහජන මුදල් වියදම් කරන එක නෙවෙයි එතන වෙන්නේ. හොඳයි. අපි තව බොහෝ දේ කතා කරන්න ඕනේ. ඊට කලින් විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. අපි කතා කරමු මේ එල්ලවෙන චෝදනා පිළිබඳව ඇත්ත නැත්ත මොකක්ද කියලා. අපි සූදානම් විරාමයෙන් පස්සේ කතා කරමු. ඔබට එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ දැන් 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්කම විගණන කොමිෂන් සභාව හොසි වෙනවට කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඒ වගේම පහුගිය කාලේ කොයි ආකාරයෙන්ද මේ කටයුතු සිද්ධ වුණේ මේ සියල්ල පිළිබඳව කතා කරමින් ඉන්නේ. අපිත් එක්ක මැදිරි ඉන්නේ රාජ්‍ය උකස් ආයෝජන බැංකුවේ සභාපතිතුමන් වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවසම් මහත්මයා. උදයශ්‍රී මහත්මයා මේ දැන් බොහෝ පිරිසක් ඔය චෝදනා එල්ල කරන්නේ දැන් 20න් මේ දේවල් නැති වෙයි කියලානේ. දැන් 19න් අලුත් ක්‍රමයක් හඳුන්වලා දුන්න අලුත් කොන්දේසි ප්‍රතිපත්ති එකතු කරලා විගණන කොමිෂන් සභාවක් ඇති කරලා මේ කටයුතු සිද්ධ කරන්නට ඇත්තේ කාර්යක්ෂමව සිද්ධ කරන්න
ඇත්තටම ප්‍රගතියක් තිබ්බද ওই කාලේ? ආයතන නිස්වරිදි විගණනයට ලක් වුණාද? කොයි ආකාරයෙන් දැන් 19ට කලින් තිබ්බ තත්ත්වයි 19 ආවට පස්සේ වෙච්ච තත්ත්වයි වර්ධනයක් තියනවද ප්‍රගතියක් තියනවද? නැවතත් මම ඔබෙන් ඉල්ලා හිටිනවා විගණකාධිපතිවරයාගේ විගණනයයි විගණන කොමිසමයි දෙක අතර සම්බන්ධය පටලවා ගන්න එපා. විගණකාධිපතිවරයාගේ ජොබ් එකට අදාළ කිසිම දෙයක් විගණන කොමිසමේ නැහැ. හැබැයි ඒ විදිහට තමයි විපක්ෂය ඇතුළු පිරිස් විගණන කොමිසම නැති වුණා කියලා හෝ එය තිබුණා කියලා ඒ තුලින් විගණකාධිපතිවරයාගේ කාර්ය ස්වාධීනත්වයට විෂයපතයට සහ බලතලවලට වෙනසක් වෙන්නේ නැහැ. ඔබ ඇහුවේ 19 වෙනි සංශෝධනයට කලින් රාජ්‍ය ආයතනවල විගණනය සම්බන්ධ තිබුණු තත්ත්වය සහ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රගතිය කුමක්ද කියන එක. විගණනය සඳහා මම කිව්ව මුලින් අවශ්‍ය කරන දේවල් පහසුකම් මොනවද කියලා. දැන් අපි බලන්න ඕනේ දේ තමයි රාජ්‍ය ආයතන යම්කිසි નિયમિત ව්‍යවස්ථාවෙන් නියම කරලා තිබෙන දිනයකට කලින් විගණනයට තමන්ගේ ගිණුම් ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර ඒකේ ඒවා ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ විගණකාධිපතිවරයාට නෙවෙයි. ඒක තියෙන්නේ ඒ ආයතන ප්‍රධානීන්ට. දැන් මගේ ආයතනයේ වගකීම තියෙන්නේ මට. නියමිත දිනට විගණකාධිපතිවරයාට ඒ ගිණුම් ටික බාර දෙන්න ඕනේ විගණනය කරන්න. ඒක අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට තියෙන වගකීමක්. ඒක අපේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණයට තියෙන වගකීමක්. ඒ වගේම අමාත්‍යාංශයක් ගත්තාම දෙපාර්තමේන්තුවක් ගත්තාම එහි ලේකම්වරයා හෝ ආයතන ප්‍රධානියා තමයි ඒකේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්. ඒතර ලේකම්වරයා තමයි අමාත්‍යාංශයක ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා. ආයතන ප්‍රධානියා තමයි ගණන් දීමේ නිලධාරියා. Chief Accounting Officer and Accounting Officer කියන එකයි කියන්නේ. ඒතර ඒ දෙන්න තමයි වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන්. විගණකාධිපතිවරයාට තියෙන්නේ එයා ළඟට ගෙනල්ලා දුන්නොත් ඔඩිට් කරන එක. අට මේ බලෙන් ගිහිල්ලා ඔඩිට් කරන්න හැකියාවක් නැහැනේ. මොකද අපි ගිණුම් හදලා විගණකාධිපතිවරයාට නොදුන්නොත් විගණකාධිපතිවරයා මොනවා කරන්නේ? ඒ නිසා මේක පටලවා ගන්න එපා. විගණන කොමිසමක් ආවා කියලා එහෙම කාර්යක්ෂමතාවයක් එන්නේ නැහැ. හැබැයි අර මේ සමාජය ඇති කළ තියෙන මත ඊට වැඩි වෙනස් නේ. දැන් ගොඩක් වෙලාවට කියන්න උත්සාහ කරන්නේ මේ කොමිෂන් සභාවේ ඉඳ මේ දේවල් කාර්යක්ෂම වෙනවා. මේක නැති වුණොත් කාර්යක්ෂම සිද්ධ වෙන්නේ වංචා දූෂණ වැඩි වෙනවා. ඔය වගේ දේවල් නේ සමාජය අපිට ඇහෙන්නේ. ඔව් ඉතින් මෙහෙමයි වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ කියවල නැති අය, දන්නේ නැති අය කතා කරන්න ගියාම විෂය දන්නේ නැති අය මේව කතා කරන්න ගියාම මේ තත්ත්වය ඇති වෙනවා. දැන් ওই කියන අය දන්නේ නැති තව දෙයක් මම කියන්නම්. මේක සමහර අය දන්නවා, බහුතරය දන්නේ නැහැ කියලා මම දන්නවා. දැන් ඔබ සඳහන් කළා විගණකාධිපති දෙපාර්තමේන්තුවට විශාල රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි කාර්ය මණ්ඩලය ඇතිද කියලා ඔබ අහුවනේ. මදි. එදත් මදි, 19 වන සංශෝධනයටදෙත් මදි, දැනටත් මදි. එතකොට එහෙනම් මේ ආයතනය මේ වැඩ ටික කරගෙන යන්නේ කොහොමද? පැහැදිලි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව බලය දීලා තියෙනවා විගණකාධිපතිවරයාට තමන්ගේ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය නම් සුදුසුකම්ලත් විගණකවරුන් පත් කිරීමට පුළුවන් පෞද්ගලිකාංශයෙන්. ඒ කියන්නේ විගණකාධිපතිවරයාට පුළුවනි මෙන්න මේ ආයතනයේ මෙන්න මේ වැඩ කොටස් ටික පෞද්ගලික විගණන සමාගමකට පවරන්න. මම එහෙම කරලා මම කරලා කාලේ වගේ දේවල් සිද්ධ වුණාද පෞද්ගලික? හැමදාම තිබුණා ඒක. දැන් මම 19ට පස්සේ 19ට කලිනුත් තිබුණා 19න් පස්සෙත් තිබ්බා. දැන් මම විගණකාධිපතිවරයාගේ නිර්දේශය මත ඇතම් රාජ්‍ය ආයතනවල විගණන කටයුතු කරලා තියෙනවා ඒ කාලේ. දැන් මම රාජ්‍ය ආයතනවල කටයුතු වලට ආවට පස්සේ මම ඒවා කරන්නේ නැහැ. මට මොකද එතකොට අපේ ස්වාධීනත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් ඔය කතා කරන අය ගොඩක් දන්නේ නැති දේ තමයි රජයේ ප්‍රධාන බැංකුවල ප්‍රධානම ව්‍යාපාරික කටයුතු වල විගණන කටයුතු සියල්ලක්ම සිද්ධ කරන පුද්ගලික විගණකවරු. ඒ සඳහා ඔවුන්ට බලය දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාට ඇති බලතල අනුව විගණකාධිපතිවරයා තමයි මේ පත්වීම් කරන්නේ. ඒක කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ බලය යට දීලා තියෙනවා. එතකොට අදත් ගිහිල්ලා ඔබ ඇහුවොත් එහෙම ඔය බැංකු වලින් ප්‍රධාන බැංකු වලින් කවුද මේකේ අහවල් වැඩ ටික විගණනය කරන්න කියලා පැහැදිලිව කියයි අහවල් පෞද්ගලික විගණන සමාගම කියලා. ඊට අමතරව විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුව විගණන කටයුතු කරගෙන යනකොට මූල්‍යමය ගිණුම් කරණමය පැත්තට අමතරව ඇතැම් තාක්ෂණික දේවල් තිබෙනවා. අපි දැන් වෛද්‍ය පර්යේෂණාගාරය කියන්නේ. එහෙම නැත්නම් ඉදිකිරීම ආයතනයක් කියන්නේ. එහෙම නැත්නම් ඉංජිනේරුමේ කාර්යයක් කියන්නේ. ඒතර විගණකාධිපතිවරයාට පනතේ බලතල දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෘත්තීය ප්‍රවීණත්වයේ තිබෙන විගණනය හැරුණකොට වෙනත්
විශේෂ ශේෂ්ත්‍රවල ආයතන හෝ පුද්ගලයින්ගේ සේවය ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුවට බලය තිබෙනවා. ඒ නිසා ඔය ඉන්න කාර්ය මණ්ඩලයෙන් නෙවෙයි පෞද්ගලික කාර්ය මණ්ඩලය ගොඩාක් යොදාගෙන තමයි මේ රජයේ විගණන කටයුතු කරන්නේ. දැන් මේ උදේශ්‍රී මහත්මයා ඔය අතරේ අර තවත් ප්‍රබල චෝදනාවක් විදිහට නැගෙන දෙයක් තමයි දැන් රජයේ සතු කොටස් හිමි සමාගම් තියෙනවා පෞද්ගලික සමාගම් මේවැ විගණනය පහුගිය කාලේදී සිද්ධ වුණා. හැබැයි 20 ආවට පස්සේ මේ දේවල් හරියට වෙන එකක් නැහැ. මේ දේවල් සිද්ධ කරන්නෙම නැති වෙයි කියලා චෝදනාවක් තියෙනවා. කොහොමද රජයේ සතු පෞද්ගලික සමාගම් වල විගණන කටයුතු ඉදිරියේදී සිද්ධ වෙන්නේ 20න් මේ එකතු වෙන අලුත් දේවලුත් එක්ක? දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පුද්ගලයෙකුට නීතියානුකූල ඕනම තැනක මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ආයතනයකටත් එහෙම මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ආණ්ඩුවට නැත්නම් රජයටත් පුළුවන් එහෙම මුදල් ආයෝජනය කරන්න. ඒ කියන්නේ භාණ්ඩාගාරයට පුළුවන් ඕනම ව්‍යාපාරයක මුදල් ආයෝජනය කරන්න. එතකොට ඕනම රටක සමාගම් කියන ව්‍යාපාර ව්‍යුහය නෛතිකව ස්ථාපනය කරලා තිබෙනවා. එතකොට ලංකාවේ සමාගම් පනතක් තියෙනවා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් ලියාපදිංචි කරන්න පුළුවන්. ඊට කලින් තිබුණේ 1982 අංක 17 දරන සමාගම් පනත, ඊට කලින් තිබුණේ 1938 සමාගම් ආඥා පනත. ඒතර මේ කවර හෝ පනතක් යටතේ යම්කිසි සමාගමක් සංස්ථාපනය කරලා තියෙනවා නම් එහි කොටස් මිලදී ගැනීමට පුද්ගලයෙකුට හෝ ආයතනයකට හැකියාව තිබෙනවා. එතකොට සමහර සමාගම් වල කොටස් ප්‍රාග්ධනයෙන් 50% හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අයිති වෙලා තියෙන්නේ රජය. ඒ කියන්නේ භාණ්ඩාගාරය. පළාත් පාලන ආයතන. එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය ආයතනයක්. ඒතර මේ දෙන්න තුන් දෙනා එකතු වෙලා හරි තනියම හරි මේ රජය හෝ රජයේ යම්කිසි ආයතනයක් කොටස් ප්‍රාග්ධනයෙන් 50% හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ 100%ම තිබ්බත් 19 වන සංශෝධනයට පෙර ඒවා විගණනය කරනු ලැබුවේ සමාගම් පනතේ දක්වලා තිබෙන ප්‍රතිපාදන වලට අනුව. එතකොට ඒ සමාගම් එදත් විගණනය වුණා. උදාහරණයක් අපි ගනිමු. දැන් කොළඹ කොටස් වෙළඳපොළ තිබෙනවා. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. දැන් මේකේ තියෙන ලැයිස්තුගත සමාගම්. ඒතර මේ සමාගම් වල විගණන කටයුතු කරනු ලැබුවේ සමාගම් පනතේ තිබෙන ප්‍රතිපාදන වලට යටත්ව. එතකොට සමාගම් පනත තමයි විගණකයා පත් කිරීම සහ ඔහුගේ බලතල පිළිබඳව නෛතික ප්‍රතිපාදන සලසලා තිබුණු ලියවිල්ල. 19 වන සංශෝධනයෙන් ගෙනාවා වෙනසක්. අර මම කලින් කිව්වා 154 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 එක වගන්තියට ගෙනාවා. අගට තව කෑල්ලක් ගෙනාවා. පටන් ගත්තේ සියලුම රජයේ දෙපාර්තමේන්තු කියලානේ. අගට ගෙනාවා සහ 50% හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිශතයක් රජය පළාත් පාලන ආයතන හෝ යම් රාජ්‍ය සමාගම් වලට අයිති නම් කොටස් ප්‍රාග්ධනයෙන් එම සමාගම් වල විගණනයද විගණකාධිපතිවරයා විසින් සිදු කළ යුතුයි කියලා සංශෝධනයක් ගෙනාවා. දැන් ඒක ගෙනාවට පස්සේ ඇතැම් සමාගම් වල විගණනය පෞද්ගලික විගණකවරුන්ගෙන් රජයේ විගණකාධිපතිවරයාට ආවා. දැන් මේකේ ලස්සනම වැඩේ තමයි රජයේ ආයතන පෞද්ගලික විගණකවරු ලව්ව කරවනවා. ඒ මදිවට අනිත් පැත්තෙන් පෞද්ගලික ආයතන රජයේ විගණකාධිපතිවරයාට විගණනය කරන්න කියනවා. මෙතන ඔබට පේනවා ඇති මෙතන තියෙන පරස්පරය. හරි. එතකොට මේ නිසා ඇති වුණා විශාල ප්‍රශ්න ගණනාවක්. දැන් කොළඹ කොටස් වෙළඳපොලේ සමාගමක් තිබෙනවා නම් ඒකේ විගණකයා පෞද්ගලික විගණකයෙක් නම් පෞද්ගලික අංශේ රජයේ මූල්‍ය ප්‍රතිපාදන රෙගුලාසිය යටතේ නෙවෙයි ඒක පාලනය වෙන්න ඕනේ. හොඳ උදාහරණයක් ගනිමුකෝ. අපි කියමු රජයේ කොටස් ප්‍රාග්ධනයෙන් 50%ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන අපි තුමු මූල්‍ය සමාගමක් අපි නමම කියලා කියමුකෝ. පීපල්ස් ලීසින් කියන්නකෝ. මේ වගේ සමාගමක්. හරි. ඒතර එහෙම නැත්නම් මර්චන්ට් බැංක් ඔෆ් ශ්‍රී ලංකා කියන්නකෝ. ඒවැයි වැඩි කොටස් ප්‍රතිශතයක් තියෙන ආණ්ඩුවට. දැන් ඔන්න ඒ වගේ ප්‍රධාන කාර්යයක් තමයි ආයෝජන සඳහා මුදල් යෙදවීම. එතකොට අද දවසේ කොටස් වෙළඳපොලේ මොන කොටස්ද මිලදී ගන්නෙ? දැන් මේක ටෙන්ඩර් දාලා එනකන් ඉන්න පුළුවන්ද? අද ගන්න ඕනේ තීරණයක්. ඒකට බලය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සඳහා ආයෝජන කමිටුවක් හදලා ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඔකට ටෙන්ඩර් දදා ඉන්න බෑ. ඊළඟට ගන්නකෝ. දැන් අපි කියනවා මනි මාකට් ට්‍රාන්සැක්ෂන් කියලා. මුදල් වෙළඳපොලේ කටයුතු. ඒ කියන්නේ එදිනෙදා මේ රටේ මුදල් අතිරික්ත තිබෙන ආයතන තියෙනවා
හිඟය තිබෙන ආයතන තියෙනවා. ඒතර ටෙලිෆෝන් එකෙන් කතා කරලා තමයි ඒ අය මේ ගනුදෙනුව පියවන්නේ. මොකද සමහර මූල්‍ය සමාගම් වලට මූල්‍ය ආයතන වලට දිනපතා මහ බැංකුව විසින් නියම කරලා තිබෙන නිර්ණායකයන්ට අනුව තමන්ගේ මුදල් කළමනාකරණය කරන්න ඕනේ. අනුපාත පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මුදල් වෙළඳපළ කියලා එකක් තියෙනවා. මනි බ්‍රෝකර්ස්ලා මුදල් තැරවකරුවන් කියලා බලපත්‍රලාභී ආයතන සංඛ්‍යාවක් තිබෙනවා. ඒ අය මේවා කරන්නේ පුදෙක් විශ්වාසය සහ ඒවැය තිබෙන වාණිජමය ප්‍රතිලාභය සලකලා. සහර මේ ශනික තීරණ අද මිලියන් 500ක් අද හැන්දෑවේ 6 වෙනකොට අවශ්‍ය වුණොත් දැන් මේකට ටෙන්ඩර් එකක් කෝල් කරලා මේ වැඩේ කරලා එනකන් ඉන්න පුළුවන්. එහෙම බෑ. ඒ නිසා මේ ආයතන වල විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ 19 වන සංශෝධනය නිසා මේ සමාගම් වලට. ඔබ දන්නේ නැතුව සමහර ලාවට මේ සමහර මූල්‍ය සමාගම් වල නිලධාරීන්ට නඩු දාලා තියෙනවා මේ විදිහට ආයෝජන තීරණ ගත්තා කියලා. ශනික තීරණ ගත්ත හින්දා. ඉතින් ඒ ව්‍යාපාරයේ ස්වභාවය තමයි එවැනි තීරණ අරගෙන ආයෝජන කරන එක මුදල්. දැන් ඒ කටයුතු හින්දා මේ ආයතන වල ක්‍රියාකාරීත්වය අඩපණ වුණාද? අනිවාර්යයෙන්ම වෙච්ච අවස්ථා තියෙනවා. මම ඔය කිව්වේ එක උදාහරණයක් මම නම් කියන්නේ නැතුව කිව්වේ. ඔය එක උදාහරණයක් කිව්වේ. ඒක පුද්ගලයෙකුට එහෙම නඩු 3ක් දාලා තියෙනවා. එමෙ තීරණයක් ගත්තා කියලා. ඒතර දැන් මම කිව්වේ ඒකයි. දැන් මේවා සිද්ධ වෙන්නේ වාණිජමය පදනමින්. ඒ මූල්‍ය ප්‍රතිලාභ ඒ ආයතනයට ලැබෙන ආකාරයට තමයි ආයෝජන තීරණ ගන්න. හැබැයි ඒක සමහරලාවට ඒ අවස්ථාවේදී ගන්න ඕනේ තීරණය ප්‍රතිලාභය කෙසේ වෙතත් අර ඇතම් විශේෂයෙන්ම මූල්‍ය සමාගම් වගේ ආයතනවල ඒ මහ බැංකුව විසින් නියම කරලා තිබෙන ප්‍රමිතිය එහෙම නැත්නම් අනුපාත පවත්වාගෙන යාම සඳහා ගන්න වෙනවා. එතකොට සමහරලාට සාමාන්‍ය වෙළඳපොලේ පිරිවැයට වඩා පොඩ්ඩක් වැඩි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒවා ව්‍යාපාරික තීරණ. ඉතින් එමනේ ව්‍යාපාරික තීරණ වලට අභියෝග කරන්න ආවොත් එහෙම මේ රටේ ව්‍යාපාර කරන්න වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් හොඳම වැඩේ ඕක නෙවෙයි මම කියන්නේ. හොඳම වැඩේ තමයි ආණ්ඩුව ආයතන ටිකට කියන තමන්ගේ කොටස් ටික සමාගම් වලින් අයින් කරගන්න කියලා. පෞද්ගලික අංශයට ඕක කරගෙන යන්න දෙන්න. මොකද රටේ හැම එකම ආණ්ඩුවම කරන්න ඕනේ කියලා කොහෙවත් එකක් නැහැ. ව්‍යාපාර කටයුතු පුද්ගලික අංශයට කරගෙන යන්න දුන්නා නම් ඉවරයි. තමන්ගේ කොටස් ටික අයින් කරගෙන ඒ මුදල් ටික භාණ්ඩාගාරයට ගත්තා නම් අර මිනිස්සු තමන්ගේ ව්‍යාපාර කටයුතු ටික කරගෙන යයි. ඒක තමයි හොඳම වැඩේ. හොඳයි. තව බොහෝ දේ කතා කරන්න තියෙන අර සමහර ගත්ත තීන්දුව තීරණ ගැන හිතනකොට උදේ මහත්මයා අපිට හිතෙන දේ තමයි මේ ආර්ථික විද්‍යාව දන්නේ නැති පිරිස්ත මේ දේවල් කරලා තියෙන කියලා. කොහොමත් මේ තමයි පහුගිය කාල සීමාවෙදී වෙච්ච දේවල් ඒ පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ සහ දැන් 20න් කොහොමද මේ තත්ත්වය වෙනස් වෙන්නේ කියන කාරණා පිළිබඳව හොඳ සහ නරක මේ දෙපැත්තම තියෙන පුළුවන්. හැබැයි රටක් විදිහට ඉදිරි අනාගතයට මුහුණ දෙන්න පැහැදිලිව මේ ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගත යුතුමයි. ඒ නිසාම තමයි මේ පිළිබඳව වැඩි වැඩියෙන් කතා කරන්නේ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සෙත් කතා කරමු මේ පිළිබඳව. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ දැන් වෙසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් කොයි ආකාරයෙන්ද මේ රාජ්‍ය මූල්‍ය වෙගණනය ඒ කටයුතු සිද්ධ වෙන කියන කාරණාව පිළිබඳව අපිත් එක්ක මැදිරි ඉන්නේ වරලත් කනක අධිකාරිය ආචාර්ය උදයශ්‍රී කාර්යවස මහත්මයා. උදයශ්‍රී මහත්මයා මේ දැන් බොහෝ වෙලාවට ගැටලුවක් විදිහට මතුවෙන දෙයක් තමයි දැන් මේ රාජ්‍ය ආයතන වලට පහුගිය කාලේදී බලපෑම් එල්ලුණ ඇමතිවරුන් මැති ඇමතිවරුන් සමහරලාට බලපෑම් සිද්ධ කරන අවස්ථා තියෙනවා. මේ වගේ බලපෑම් සිද්ධ වීම කොහොමද වළක්වන්න පුළුවන් මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයත් එක්කම? බලපෑම් කියන එකයි මැදිහත් වීම කියන එකයි දෙකක්. ඕනෑම ඇමතිවරයෙකුට රාජ්‍ය ආයතන වල කටයුතු වල මැදිහත් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් මම සභාපති දුරේදරණ ආයතනයේ පනතේ සඳහන් වෙනවා. ඒ හා සමානව අනිකුත් රාජ්‍ය ව්‍යවසායන් කියලා අපි ඒවට කියනවා. ඒ රාජ්‍ය ව්‍යවසායන් වල පනතෙම සඳහන් වෙනවා අමාත්‍යවරයාගේ පොදු සහ විශේෂිත විධානයන් යටතේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කටයුතු කරගෙන යා යුතුයි කියලා. දැන් කවුරු හරි ඇමතිවරයා දිහා බලලා නීතිය දිහා බලනවාද නීතිය දිහා බලලා ඇමතිවරයා දිහා බලනවාද? දැන් නීතිය තමයි මහජන නියෝජිතයා තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පරමාධිපත්‍ය නිසා මේ නියෝජිතයන්ට බලය දීලා තියෙනවා. එයයි පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.
ඒ අතරින් යම්කිසි පිරිසක් ඇමතිවරුන් වෙනවා. ඒ ඇමතිවරුන්ට නීතියේ බලයක් දීලා තියෙනවා ඒ පාර්ලිමේන්තුවෙන්ම හදපු නීතිය. එතකොට පනතේ සඳහන් වෙනවා අමාත්‍යවරයාගේ පොදු සහ විශේෂිත ජෙනරල් ඇන්ඩ් ස්පෙસિෆික් ඩිරෙක්ෂන්ස් වලට අනුව තමයි ආයතනය කටයුතු කරන්න ඕනේ. ඒක වැරද්දක් නැහැ. වැරද්ද තියෙන ඇමතිවරයාගේ. නීතියේ නෙවෙයි වැරද්ද තියෙන්නේ. එතකොට ඒ ආකාරයට මැදිහත් වෙන්නට සිද්ධ වෙනවා. මොකද අවසානයේදී ඇමතිවරයා වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවට. තමන්ගේ යටතේ තියෙන ආයතන සම්බන්ධයෙන්. හොඳයි. දැන් ඔය අතර අර මේ විගණන කර්තව්‍යයක් සිද්ධ කරලා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා කියලා කියන මොනවද ඇත්තටම මේ වාර්තා කරනවා කියලා කියන්නේ ගිණුම් සම්බන්ධයෙන් වාර්තාවක්ද දෙන්නේ කොයි ආකාරයෙන්ද? දැන් මහ ජනතාව ගොඩක් වෙලාවට අර රැල්ල පස්සේ යනවා හැම වෙලාවෙම මේ හොඳ නෑ කියලා කියන මතයට එකතු වෙන්න උත්සාහ කරන හැබැයි මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා දන්නේ නැහැ. ගොඩක් අය මේ කාරණාව ගැන දන්නේ මම සරලව පැහැදිලි කරන්නම් මොකද්ද මේ විගණනයක් කියන්නේ කියලා. දැන් මූල්‍ය ප්‍රකාශන වලින් තමයි අවසානයේදී මුදල් ලැබීම්, ගෙවීම්, ආයෝජන මේ සියල්ලක්ම ගණන් හදලා පෙන්වන්න ඕනේ. ඒක accounting job එකක් ගණකාධිකරණයේ රාජකාරිය. ඒතර දැන් ඒක විගණකාධිපතිවරයා බලන්නේ සත්‍ය හා සාධාරණ විදියට මේක කරලා තියනවද කියන එක. සත්‍ය කියලා කියන්නේ වෙච්ච දේ තමයි මේ ලියලා තියෙන්නේ ගිණුම් වල, බොරු නෙවෙයි තියෙන්නේ. සාධාරණයි කියලා කියන්නේ ඒක ඊටාම පැහැදිලි ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා කාටත් තේරෙන විදිහට සහ ඒ නෛතික අවශ්‍යතාවයන් වලට අනුව ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඔය අතරේදී දැන් මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය ගත්තාම ගිණුම් ටික ගත්තාම ඒකේ පිටිපස්සේ ගොඩාක් තව කතන්දර තියෙනවා. අර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉඳලා බඳවගත්ත තැන ඉඳලා උසස් කිරීම, මාරු කිරීම, ආනයන, අපනයන මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම බොහොම විනිවිද භාවයකින් යුතුව වංචනික ආකාරයෙන් තොරව මේවා සිද්ධ වෙලා තියෙනවා කියන එක තමයි තහවුරු කරගන්න උත්සාහ කරන්නේ. ඒ ඔක්කොම බලලා විගණකාධිපතිවරයා තමන් වාර්තාව දෙන්න ඕනේ මෙම ආයතනයේ නැත්නම් මෙම අමාත්‍යාංශයේ නැත්නම් මේ සංස්ථාවේ මොකේ හරි කමන්නේ මූල්‍ය ප්‍රකාශන වලින් සත්‍ය හා සාධාරණ ස්වරූපයක් පෙන්눔 කරන බව මාගේ මතයයි. in my opinion කියලා තමයි ඉංග්‍රීසියෙන් එක පටන් ගන්නේ. ඒක එකක්. ඒ කියන්නේ සියලුම කාරණා සම්බන්ධයෙන් ආයතනයේ විගණකාධිපතිවරයා සෑහීමකටපත් වෙනවා. ඒක යවන්නේ ආයතන ප්‍රධානියාට. ආයතනයේ විසින් ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ඕනේ. ඒකයි ක්‍රමවේදය. එහෙම සෑහීමකටපත් වෙන්නේ නැත්නම් විගණකාධිපතිවරයාට කියන්න පුළුවන් මෙහෙම තමන්ගේ මතය. සමස්තයක් වශයෙන් ගත් කල ආයතනයේ කටයුතු මෙහෙම කාර්යයන් සහ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සත්‍ය අසාධාරණ ස්වරූපයක් පෙන්눔 කරන නමුත් සමහර දේවල් සම්බන්ධයෙන් මට එහෙම වෙන්න බෑ. දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි මට කිසිසේත්ම මේ සම්බන්ධයෙන් සත්‍ය අසාධාරණ ස්වරූපයක් පෙන්눔 කරනවා කියලා එකඟ වෙන්න බෑ. එන කියන්නේ සත්‍ය හා සාධාරණ ස්වරූපයක් මෙම මූල්‍ය ප්‍රකාශන වලින් පෙන්눔 කරන්නේ නැත කියලා විගණකාධිපතිවරයා වාර්තා කරනවා. ඒ වගේ අවස්ථාවක නැවත විගණනයක් කරන්න ඕනේද කොහොමද? හතරවෙනි අවස්ථාව තමයි හතරවෙනි ක්‍රමය තමයි විගණකාධිපතිවරයා කියනවා මේ ඉදිරිපත් වෙලා තියෙන දේවල් දිහා බලලා මට මොකුත් කියා ගන්න බෑ. මොකද ඒක ප්‍රමාණවත් නැහැ. ඉල්ලන දේවල් ලැබිලා නැහැ. මේක අසම්පූර්ණයි. ඒ නිසා මේ අවස්ථාවේදී කිසිදු විගණන මතයක් ඉදිරිපත් කිරීමෙන් මම වැළකී සිටිනවා. බැහැර කරනවා. ඔය හතර තමයි මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වාර්තා කරන්නේ. එතකොට ඒකට වග කියන්න ඕනේ ඒ ආයතනය. සහ ඇමතිවරයාත් වග කියන්න ඕනේ. මොකද එයාගේ යටතේනේ මේක තියෙන්නේ. ඊට අමතරව විගණකාධිපතිවරයා ඔය කියන්නේ වාර්ෂිකව පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් කරන ගිණුම් වලට දෙන එයාගේ වාර්තාව. ඒ වාර්තාව එයා දෙනවා ආයතනයට, ආයතනයක පාර්ලිමේන්තුවට යවනවා. ඊට අමතරව විගණකාධිපතිවරයාත් වාර්ෂික වාර්තාවක් හදනවා. එයාගේ දෙපාර්තමේන්තුව. එයා වාර්ෂික වාර්තාවක් හදලා කියනවා රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන්, පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්, පළාත් සභා සම්බන්ධයෙන්, මෙන්න මේ සන්නද්ධ හමුදා සම්බන්ධයෙන්, මොනවාද පරිසරික තත්ත්වයන් සම්බන්ධයෙන් මා විසින් කරන මේ ආයතන වල විගණනයන් කරනු ලැබුවා. ඒවයේ තත්ත්වය මෙන්න මෙහෙමයි කියලා විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්ෂික වාර්තාවක් දෙන්න ඕනේ. එතකොට
එහෙම දුන්නහම දැන් පාර්ලිමේන්තුව විසින් දීලා තිබෙන බලය අනුව තමයි ආයතන කරගෙන යන්නේ. ඒක හරියට කරගෙන ගියාද කියලා තමයි ආපහු පාර්ලිමේන්තුවට වාර්තා කරන්නේ වාර්ෂික වාර්තාව සහ විගණන වාර්තාව තුලින්. ඊට පස්සේ ඒක පසුවිපරම් කරන්න ඕනේ. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ ඕනම රටක සිද්ධ වෙන ක්‍රමය. ඒ සඳහා තමයි පසුවිපරම් කමිටු කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ සමස්ත පාර්ලිමේන්තුව විසින් මේවා හොයලා බලනවා නෙවෙයි කමිටුපත් කරනවා. කෝප් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් කෝප් එක තියෙනවා. අනිකුත් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පොදු ගිණුම්කාරක සභාව තියෙනවා. රාජ්‍ය ගිණුම්කාරක සභාවයි පොදු ව්‍යාපාර කාරක සභාව කියලා දෙකක් තියෙනවා. ඒගොල්ලෝ කමිටු දෙකක් හැටියට වාඩි වෙලා විගණන පාතිකාධිපතිවරයාත් ගෙනල්ලා වාඩි කරවලා අමාත්‍යාංශ ලේකම්වරයාත් ගෙනල්ලා වාඩි කරවලා ආයතනවල ප්‍රධානීන් සහ අනිකුත් නිලධාරීන් ගෙනල්ලා වාඩි කරලා අහනවා විගණකාධිපතිවරයා මෙහෙම කියලා තියෙනවා. මෙහෙම සිද්ධියක් පත්තරවල ගියා. මෙහෙම චෝදනාවක් තියෙනවා. මේක හොඳ දෙයක්. මේක ඇයි මෙහෙම වුනේ? ඇයි මේක ප්‍රමාද වුනේ? ප්‍රමාද වීම නිසා ඇතිවෙච්ච පාඩුව කොච්චරද? ඒකට කවුද වග කිය මේ සියලු දේවල් පසුවිපරම් කිරීම තමයි අර කමිටු දෙකේ කාර්යභාරය වෙන්නේ. ඒවා මේ 19 වෙනි සංශෝධනයෙන් ආපුවා නෙවෙයි. ඒවා පාර්ලිමේන්තුව ස්ථාවර නියෝගය යටතේ ඒ කාලේ ඉඳලා තිබුණු දේවල්. ඒවා ඉදිරියටත් තියෙනවා. අර ඔබතුමත් කියන විදිහට 19 තිබ්බත් 20 තිබ්බත් මේ කටයුතු අර සිද්ධ වෙන දේවල් මේවා අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේවා අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේවා කවුරු කාටවත් මේවා නැහැ කියන්න බෑ. එහෙම කියනවා නම් ඒ මොකක් හරි පෞද්ගලික වාසියක් නිසා හෝ තරහක් නිසා කියන ඒවා. හොඳයි. එහෙනම් අපි සාකච්ඡාව අවසන් කරන්න සූදානම්. දැන් මෙතුමන් සඳහන් කරපු විදිහටම දැන් විගණන කොමිසමක් තිබ්බත් නැතත් 19න් වේවා 20න් වේවා විගණක අධිපති දෙපාර්තමේන්තුව හරහා විගණක අධිපතිවරයා හරහා සිද්ධ වෙන ඒ ක්‍රියාදාමයේ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. සමහර වෙලාවට අර අපි ඔබතුමාගෙන් ප්‍රශ්න කළේ සමාජයෙන් නැගෙන චෝදනා පිළිබඳව ඔබතුමන් ඒ පිළිබඳ බොහෝ හොඳින් අපිට පැහැදිලි කරලා දුන්නා. අපි අද දවසේ 7 වෙනි පැය අවසන් කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක අද 7 වෙනි පැයට එකතුනේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිතුමන් වරලත් කනකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාර්යවසම් මහත්මිය ඔබතුමාට බෙහෙම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හොඳයි අපි සූදානම් අදට ඔබේ නිවසින් සමුගන්න යලිත් හෙට උදේ 7ට අපි ඔබ මුණ ගැහෙන සූදානම් 7 වෙනි පැය සමගින්. සුබ දවසක්.